ආයිබෝවන් ආදරණීය දුවේ පුතේ අපි අදත් තොරතුරු හා සංවේදන තාක්ෂණ විෂය 13 වන ශ්‍රේණියේ 3 වෙනි වාරයේ පාඩම් සාකච්ඡා කරමු. මීට පෙර ඊට පිවිසුමක් ලෙස 10.3 සහ 10.4 නිපුණතා මට්ටම් අපි මීට පෙර සාකච්ඡා කරා. දැන් අපිට පුළුවන් 10.5 ඒකකයේ සිට සාකච්ඡා කරන්න. අපි මේ 10 නිපුණතාවය බහුමාධ්‍ය තාක්ෂණය උපයෝගී කරගනිමින් වෙබ් අඩවි සංවර්ධනය කරයි HTML5 භාවිතයෙන්. මේක තමයි අපේ නිපුණතාවය. එහි අද නිපුණතා මට්ටම වන 10.5 CSS ගැන ඉගෙන ගනිමු. අපි බලමු මොනවද මේ CSS කියන්නේ. වෙබ් පිටුවල පෙනුම වෙනස් කිරීම සඳහා විලාසපත ස්ටයිල් ෂීට් භාවිත කරයි. මේක තමයි 10.5 නිපුණතා මට්ටමේහි අන්තර්ගත වන්නේ. ඉගෙනුම් ඵල. මෙම අනු ඒකකයේදී එහෙම නැත්නම් නිපුණතා මට්ටමේදී අපි අවසානයේදී අපේක්ෂා කරනවා ඉගෙනුම් ඵල මෙන්න මේ ආකාරයෙන්. විලාසපත්‍ර එහෙම නැත්නම් CSS සහ ඒවායේ භාවිතය කෙටියෙන් පැහැදිලි කරයි. විලාසපත්‍රවල නිවැරදි කාර්ක රීති සහ විවරණ භාවිත කරයි. විලාසපත්‍රවල මූලාංග තෝරා ගැනීමට අදාළ වූ වරක භාවිත කරයි. HTML වෙබ් පිටුවල පෙනුම වැඩි දියුණු කිරීම සඳහා විලාසපත්‍ර ඇතුළත් කරයි. HTML වෙබ් පිටුවල පෙනුම වැඩි දියුණු කිරීම සඳහා විවිධ විලාසපත්‍ර හැඩසව් කරයි. මේක තමයි අපේ ඉගෙනුම් පළවෙනි. මේ වැඩසටහන අවසානයේදී නැත්නම් මේම පාඩම අවසානයේදී මෙම හැකියාවන් ඔබට ලැබෙනවා ඇතයි අපි අපේක්ෂා කරනවා. විලාසපත්‍ර හැඳින්වීම. CSS යනු HTML ලේඛනයක විලාසය විස්තර කරන භාෂාවකි. CSS HTML මූලිකාංග නිරූපණය වන්නේ කෙසේදයි පැහැදිලි කරයි. CSS කියන්නේ මොනවද? Cascading Style Sheets. ඒක තමයි CSS කියන්නේ. CSS මගින් සංවර්ධකයක් හට පාට, පින්තූර හා සැබැඳි වෙබ් පිටුවක දර්ශන වන ආකාරය ඉක්මනින් හා පහසුවෙන් වෙනස් කළ හැකියි. අපි බලමු ඉදිරියට මොනවද මේ CSS කියන්නේ. CSS රීති එහෙම නැත්නම් syntax. මේ syntax කියන්නේ මොනවද? CSS සමග වෙබ් පිටුවක විලාසයන් විලාස රීති එකකින් හෝ කිහිපයකින් සැදී තිබෙනවා. CSS නීතියකට රූල් එකකට සංරචක තුනක් තියෙනවා. වරක එහෙම නැත්නම් selectors, ගුණාංග, properties, අගයවල් එහෙම නැත්නම් values. මෙන්න මේ ආකාරයෙන් සංරචක තුනක් තිබෙනවා. උදාහරණයක්. අපි බලමු මේ P කියන විලාසයේ තියෙන දේවල් මොනවද කියලා. එහි curl bracket එකක් අඩංගු වෙනවා. ඉන් පසුව color :red කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ semicolon අඩංගු වෙනවා. ඉන් අනතුරුව text align :center. එයින් පසුව නැවතත් curl bracket මේ සඳහන් වෙනවා. ඉන් අනතුරුව අපි බලමු මේ මොනවද P කියන්නේ. P කියන්නේ මෙහි selector එක. selector එකක් තමයි මේ P කියන්නේ. color කියන්නේ ගුණාංගයක්. එහි red කියන්නේ මේ color සඳහා ලබා දීලා තියෙන අගයක්. එහෙනම් P කියන්නේ selector එකක්, color කියන්නේ ගුණාංගයක්, red කියන්නේ එහි අගයක්. නැවතත් text align කියන්නේ නැවතත් ගුණාංගයක්, center කියන්නේ එහි අගය වෙනවා. මේ ආකාරයෙන් අපිට පුළුවන් selectors භාවිත කරන්න. මේ selector එකක් අපි කොහොමද අපි HTML කේතයක සම්බන්ධ කරන්න කියලා බලමු.
මේ තියෙන්නේ CSS භාවිතයෙන් යම් වෙනසක් කරලා තියෙනවා සාමාන්‍ය HTML ෆයිල් එකට. ඒ HTML ගොනුවේ ඔබට පේනවා ඇති අපි මේක ඉස්සෙල්ලා පාඩමේදී ඉගෙනගත් පරිදි HTML යයි ආරම්භ වෙනවා. HTML tag එහෙම නැත්නම් HTML ආරම්භ වීමෙන් පසුව head style සහ නැවතත් ඔබට පේනවා head සහ style සහ head අවසන් වෙනවා. මෙතෙන්දී head පටන් ගත්තා, head අවසන් වුණා. style පටන් ගත්තා, style අවසන් වුණා. ඒ අතරතුර අපිට බලන්න පුළුවන් අර ඉස්සෙල්ලා දීපු selector එක මෙහි අඩංගු වෙනවා. ඉන් අනතුරුව තමයි සාමාන්‍ය HTML කොටස අඩංගු වෙන්නේ. HTML අනිත් සාමාන්‍ය අපි මීට පෙර පාඩමේදී ඉගෙන ගත්ත කොටස එනම් පැරා යෙදීම සහ බොඩි අවසන් වීම සහ HTML අවසන් වීම මෙහි අඩංගු වෙනවා. අපි බලමු මේ වැඩසටහන ක්‍රියාත්මක කරාම මොකද්ද ලැබෙන අපේ ප්‍රතිඵලය කියලා. මම මේ වගේ වැඩසටහන් ගණනාවක් සකස් කරලා තියෙනවා 15ක් පමණ. මේ එකින් එක අපි ක්‍රියාත්මක කර බලමු. දැන් පළමුවෙන්ම මේ EX.1 කියන වැඩසටහන. දැන් EX.1 ඔබට පේනවා Hello A-level students. This is a paragraph with CSS style. කියා සඳහන් වෙනවා. මෙම heading line එක මෙහි තියෙන්නේ අපි බලුවොත් අපි නැවතත් යමු අපේ presentation එකට. එහි සඳහන් වෙනවා කොහොමද මේ paragraph දෙකක් තියෙන්නේ. මොකක්ද තියෙන්නේ? Hello A-level student. ඊළඟ එකත් paragraph එකක්. නමුත් එහි සඳහන් වෙන්නේ මැදට යන්න කියලා. ඒ කියන්නේ තිරේ මැදට එන්න කියලා මැද දිස් වෙන්න කියලා සඳහන් වෙන්නේ නැහැ. නමුත් ඒ සිදු කරනු ලබන්නේ මෙන්න මෙතන තිබෙන text align center කියන ගුණාංගය. ඒකම මෙම paragraph දෙක දිස්වන පාට අපි කියලා නැහැ. මේ සඳහන් වෙන්නේ. නමුත් අපේ මේ style sheet එකේ තමයි ඒ සඳහන් වෙන්නේ. මේ පාට නිල් පාට ලබා ගන්න කියලා අපි සඳහන් කරලා තියෙනවා. ඒක නිසා තමයි මේ ප්‍රතිඵලය ලෙස අපිට නිල් පාටින් සහ පිටුව මැදට මේ ටෙක්ස්ට් එක ලැබෙන්නේ. මේ බලන්න මෙහි ඔබට පේනවා නිල් පාටින් සහ පිටුව මැද මේ ටෙක්ස්ට් එක අඩංගු වෙනවා. එතකොට මේ වගේ ප්‍රෝග්‍රෑම් ගණනාවක් තියෙනවා. මේ ප්‍රෝග්‍රෑම් ඔබට ඔබගේ පරිගණකයෙන් අපි මේ පාඩම පටන් ගන්න පෙර අරගෙන සූදානම් වෙන්න පුළුවන්. මේ සඳහන් වෙන මේ වැඩසටහන් සියල්ලම අපගේ වෙබ් අඩවියේ අඩංගු කරලා තියෙනවා. අපි බලමු මේ වෙබ් අඩවියේ තියෙන ස්ථානය. ඔබ NI වෙබ්සයිට් එකේ වෙබ් අඩවියෙහි education material යන්න තෝරා ගන්න ලැබුවොත් education material යන්න තෝරා ගන්න ලැබුවොත් ඒ යටතේ තියෙන අවසාන menu item එක යටතේ අපිට මේ පිටුවල ලබා ගන්න පුළුවන්. educational material මේ යටතේ ලබා ගන්න පුළුවන් අපේ මේ ගුරු ගෙදර educational channel යටතේ. ඒකම මේ අපි විකාශනය කරනු ලබන සියලුම වීඩියෝ වැඩසටහන් මෙහි අන්තර්ගත කිරීමට අපි අපේක්ෂා කරනවා ඉදිරියේදී. ඒකම මෙතන තියෙනවා supportive materials. මේ කොලම් එක යටතේ තියෙන supportive material යටතේ අපිට මෙම HTML කේතයන් අපි ඊට පෙර පාඩමේදී ඉගෙන ගන්න ලැබූ HTML කේතයන් සහ අපි දැන් මේ සිදු කරන පාඩමෙත් CSS material මේ වෙබ් පිටුවේ අන්තර්ගත වෙනවා. ඔබට බාගත කිරීම සිදු කළ හැකියි. ඒ සමගම අපිට තවත් වැදගත් දෙයක් පෙන්වන්න කරන්න පුළුවන්. අන්තර්ජාලයේ අපි ඔබගෙන් විමසුවා ඔබගේ තොරතුරු මොනවද, මේ ඉගෙන ගැනීමේදී ඇතිවුණු ගැටලු මොනවද,
ඔබට වැඩි ඉගෙන ගත යුතු ඒකකයන් මොනවද කියා අපි විමසුම් ලැබුවා. ඒ අනුව ලැබෙන තොරතුරු මේ තිබෙන්නේ. මෙහි මේ තියෙන්නේ ICT විෂය සම්බන්ධව ඔබ එවනු ලැබූ තොරතුරු. ඒ වගේම සියලුම විෂයන් ගත්තොත් අවසානයේ අපිට බලා ගන්න පුළුවන් සාරාංශයක් මේ තියෙන්නේ ඒ විෂයන් වලට අපිට ලැබුණු ඔබගේ විමසුම් සංඛ්‍යාව. මේ වෙනකොට අපිට 431ක් අපිට ලැබිලා තියෙනවා විමසීම්. ඔබ දරුදරියන්ගෙන් ඔබගේ ගැටලු අදහස් යෝජනා ඉදිරිපත් කළා තියෙන ඔය ආකාරයෙන්. එහෙමනම් මේ ඉදිරියේදී ඊළඟ පාඩම් වලදී ඔබට මේ වැඩසටහනක් ආරම්භ වීමට ප්‍රථම මේ අපේ ප්‍රෝග්‍රෑම්ස් සියල්ල භාගත කිරීම සිදු කර ඔබට ඒ සඳහා සූදානම් විය හැකි වෙනවා. අපි නැවතත් අපේ පාඩම වෙත යොමු වෙමු. ඔබට දැන් පැහැදිලි ඇති කොහොමද CSS රීතියක් අඩංගු කරන්නේ කියලා. එය අඩංගු වෙන්නේ දැන් මේ උදාහරණයේදී නම් ඒ ඇතුළත් වෙන්නේ head යන ස්ථානයේ head ආරම්භයේ සිට අවසානයේ අතරතුර ස්ටයිල් එකයි සඳහන් කර ස්ටයිල් ටැග් එක යටතේ තමයි අපේ මෙම CSS කේතය සඳහන් කරලා තියෙන්නේ. අපි ඊළඟ අවස්ථාවට යමු. CSS වර්ග එහෙම නැත්නම් selectors. CSS මූලික වර්ග 4ක් තිබෙනවා. උසුලන HTML උසුලනයක් භාවිතයෙන් අපිට පුළුවන් මේ වර්ග එහෙම නැත්නම් සිලෙක්ටර් එකක් හදා ගන්න. දෙවෙනි අවස්ථාව අපි බලමු මේ IDs වරකවල IDs කොහොමද යොදාගන්නේ කියලා. ID එකක් අපි යොදාගන්නේ hash සංකේතයේ භාවිතයෙන්. hash සංකේතය යොදලා ඉන්න අනතුරුව තමයි එහි ID එක එහෙම නැත්නම් ඒ නාමයක් යොදන්නේ. අපි උදාහරණයක් විදිහට බැලුවොත් hash selector එක header කියන ඉදිරියෙන් ඔබට පේනවා hash සලකුණ යොදලා තියෙනවා. එහි සංගල වරහන් ඇතුලේ ඔබට බලා ගන්න පුළුවන් width 960යි පික්සල් ලෙස සඳහන් වෙනවා. නැවතත් div id යන්න සමානයි header යයි සඳහන් වෙනවා. එතකොට මෙහි අපි HTML උදාහරණයක් ලෙස අපි බලමු කොහොමද මේ කාර්ය කරන්න කියලා. මේ තියෙන්නේ අපේ HTML උදාහරණය. බලන්න මේ CSS කොටස මෙහි සඳහන් වෙනවා head style ඉන් අනතුරුව නැවතත් style head මේ වෙනතුරු තියෙන ප්‍රදේශය අපේ CSS කේතය වෙනවා. මෙහි hash p1 යන්නේහි පැරග්‍රාෆ් යන්න සඳහා අපි විශේෂ ලක්ෂණයක් නම් කරලා තිබෙනවා. නැවතත් p2 කියන පැරග්‍රාෆ් යටතේ වෙනත් හැඩයක් අපි හඳුන්වා දීලා තියෙනවා. මොකක්ද ඒ සඳහන් වෙන්නේ? පැරග්‍රාෆ් 1 p1 යටතේ පාට වෙන්නේ නිල් පාට. එය එලයින් වෙනවා මැදට එලයින් වෙනවා. ඒ තිරයේ මැදට යොමු වෙනවා අපි ලියන දේ. P2 යටතේ අපිට බලා ගන්න පුළුවන් රතු පාටින් මේ තියෙන අපි ලියන දේ රතු පාටින් තමයි සඳහන් වෙන්නේ. ඉන් අනතුරුව අපි කොහොමද මේ අපේ සිලෙක්ටර් එකට කතා කරන්නේ කොහොමද? කැඳවන්නේ කොහොමද? p id equal p1 යයි සඳහන් වෙනවා. මෙවකින් තමයි අපේ මේ සිලෙක්ටර් එකට කතා කරන්නේ මේ p මෙන්න මේ ආකාරයෙන් යොදා ගන්න යයි එහි සඳහන් වෙනවා. මේ තියෙන සාමාන්‍ය විදිහෙන් තිබෙන p එකක්, ඒ කියන්නේ පැරග්‍රාෆ් එකක්. නැවතත් p2 යටතේ තියෙන පැරග්‍රාෆ් එකක් යටපේළියේ සඳහන් වෙනවා. දුවේ පුතේ අපි බලමු මේ වැඩසටහන් ක්‍රියාත්මක කර බලමු එහි ප්‍රතිඵලය මොකක්ද කියලා. ඔබට බලා ගන්න පුළුවන් මුල්ම පේළිය මේ පැරග්‍රාෆ් එක මෙහි මේ නිල් පාටින් දිස් වෙන්නේ P1
CSS විධානයේ මේ සිලෙක්ටර් එක භාවිතයෙන් යොදා ගන්න ආකාරය මේ මෙහි තියෙන්නේ P2 යන්න යොදා ගන්න ආකාරය. ඔබට පේනවා මෙහි නිල් පාට යොදාගත් එක එම කේතයෙන් මැදට පැමිණෙනවා. ඒ වගේම පාට නිල් පාට වෙනවා. මෙහි රතු පාට සඳහන් වෙන කේතෙහි රතු පාටට හැරවීම පමණක් සිදු වෙලා තිබෙනවා. අපි බලමු නැවතත් එම කේතය බලන්න මැද පේලිය සාමාන්‍ය විදියට පැරග්‍රාෆ් යදලා තියෙන්නේ. උඩ පේලියේදී තමයි අර P1 යොදා ගැනීම සහ යට පේලියේ යටම පේලියේ P2 යොදා ගැනීම සිදු වෙන්නේ. එතකොට P1 වලදී තමයි අපිට නිල් පාට සහ මැදට පැමිණීම යන දෙකම සිදු වෙන්නේ. නමුත් P2 වලදී අපිට සිදු වෙන්නේ පාටවල ටෙක්ස්ට් පාට මේ අකුරු වල පාට පමණක් රතු පැහැව ගැන්වීම. දැන් අපි ඉස්සෙල්ලා බැලුවේ ආකාර දෙකක්. එහි නැවතත් අපි බැලුවොත් මේ උසුලනයක් යන්න අපි මුල්ම උදාහරණය තිබුණා. මේ දෙවෙනි උදාහරණය තමයි ID එකක් යොදාගත්තේ. උදාහරණ අංක 2 ඔබට පුළුවන් මෙම උසුලනයක් යොදා ගන්න. මේ ID selector භාවිතය මේ තුන්වෙනි උදාහරණය තමයි ඔබට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපි කොහොමද මේ selector එකක් යොදාගන්නේ classes එක්ක. ඒ කියන්නේ classes කියන වචනයත් සමග තමයි මෙහිදී යොදාගන්නේ. class එකක් යොදා ගන්නකොට ඒ අවස්ථාවේදී අපිට බලා ගන්න පුළුවන් ඉදිරියෙන් තිතක් සඳහන් වෙනවා. ඒ තිතක් සමග තමයි අපේ එම class එකේ නම යොදාගන්නේ. එවිට තිතින් පසුව තියෙන්නේ class එකේ නම. අපි එම CSS කේතය HTML හිදී සඳහන් කරන විට div class equal legal notice like මේ වගේ අපි යොදා ගන්න ඕනේ. ඒ වගේම මේ වර්ග යොදා ගන්න පුළුවන් තවත් අවස්ථාවක් වර්ග ගණනාවක් එකවර යොදා ගන්න පුළුවන්. වර්ග ගණනාවක් එකවර යොදා ගැනීම තමයි මේ group යටතේ අපි විස්තර කරන්නේ. මේ සඳහා අපි තවත් උදාහරණයක් තියෙනවා. ඒ උදාහරණය බලමු. මේ බලන්න මේ උදාහරණයේදී බලන්න CSS කොටසදී සිදුවෙන්නේ කොහොමද? මුලින්ම තිතක් සමග center යන්න සඳහන් වෙනවා. අපේ මේ selector එකේ යොදාගෙන තියෙන්නේ .center යන්න. එහි මොකද සිදුවෙන්නේ? text align :center. අපි මේ center යන CSS කේතය යොදාගත් විට අපේ ලියන ටෙක්ස්ට් එක තිරේ මැදට පැමිණීම සිදු වෙනවා. ඒක තමයි අපේ මේ කේතයේ අරමුණ වන්නේ. දැන් මෙවැනි ක්ලාස් එකක් අපි යොදාගත් විට ඔබට පුළුවන් වෙනවා අර ටැග් එකකට සීමා නොවි H1, H3, P මේ වගේ විවිධ ටැග් වලට මෙම center කියන ක්ලාස් එක යොදා ගන්න පුළුවන්. එහි වැදගත්කමක් තියෙනවා. ඒ පහසුවක් තියෙනවා අපිට වැඩසටහන් සකස් කර ගැනීමේදී. වෙබ් අඩවි සකස් කර ගැනීමේදී HTML කේතයන් ලියද්දී මෙය ඉතා වැදගත් වෙනවා. පැහැදිලි ඇති මම අපේක්ෂා කරනවා ඔබට මොකද්ද මේ සිදුවෙන්නේ H1 අවසන් වෙනවා. මේ ප්‍රදේශයට අපි මේ කොටස තිරේ මැදට පැමිණෙන්නේයි සඳහන් වෙනවා. ඒකම ඊළඟට තියෙන H3 යටතේ තියෙන මාතෘකාවක්. එහි තියෙන්නේ GCE යන. එයත් මැදට පැමිණෙනවා. ඊළඟ පේළියේ පැරග්‍රාෆ් එකක් තියෙන. එයත් මැදට පැමිණිය යුතුයි. අපි මේ ක්‍රියාත්මක කර බැලුවොත් ඔබට පැහැදිලි ඇති මේ සියලුම පේළි මැදට පැමිණලා තියෙනවා. තිරේ මැද ස්ථානගත වී තිබෙනවා මේ සියලුම අගයන්. මෙය H1 මේක H3 මෙය පැරග්‍රාෆ් එක. ඒ කුමක් වුවත් අපිට ඒ ක්ලාස් යටතේ යොදා ගන්න පුළුවන්. අපි බලමු නැවතත් පාඩමේ ඉතිරි කොටසට. මේ තියෙන්නේ group selectors සඳහා උදාහරණයක්. group selector යොදා ගන්න ආකාරය.
මෙහිදී group යන්නේ ඉන්න ඔබට පැහැදිලිව ඇති H1 H3P යන තුනටම එකම කේතයක් අපි යොදාගෙන තියෙනවා. මෙහි මොකද සඳහන් වෙන්නේ text align center. ඒකම වර්ණය රතු පැහැ ගන්නවා. ඒ සමගම background color එක ඒ කියන්නේ පසුබිම් වර්ණය cyan කියන color එක යොදා ගන්නවා. එය තමයි අපේ මේ H1 H3 P's කියන සියලුම tag සඳහා යොදාගන්නේ. ඒ සියලු මුසුලයන් සඳහා අපි මේ CSS කේතය යොදා ගන්නවා. අපි බලමු H1 H3P යන්නට එය ආදේශ කර. මොකද සිදු වෙන්නේ H1 වල යම් කිසි ප්‍රකාශයක් අපි ලියුවොත් එහෙම නැත්නම් H3 වල යම් ප්‍රකාශයක් ලියුවොත් එහෙම නැත්නම් පැරග්‍රාෆ් වල යමක් ලියා තැබුවොත් එයින් සිදුවෙන දේ අපි බලමු මොකක්ද කියලා. අපිට පැහැදිලි ඇති මේ පේලි තුනම මධ්‍යගත වී තිබෙනවා. මේ තිරේ මැදට පැමිණලා තියෙන ඒ සමගම පසුබිම් වර්ණය cyan කලයකට ලබාගෙන තියෙනවා. පසුබිම් වර්ණය cyan පාට ලබාගෙන තියෙනවා. ඒ වගේම තිරේ මැදට පැමිණලා තියෙනවා ඒ සියලුම tags යටතේ එන ප්‍රකාශයන්. ඒ කියන්නේ එකම හැඩය අපිට පුළුවන් වෙනවා මෙම කේතයන් කීපයකට යොදා ගන්න මේ ආකාරයෙන් group කළහොත්. අපි බලමු නැවතත් පාඩමේ ඉදිරි ඒකකයන් ඉදිරි කොටස්. දැන් අපි මීට ඉස්සෙල්ලා කතා කරේ selectors යොදා ගන්න ආකාරය. ඊළඟට අපි බලමු මෙම CS කේතයන් යොදාගන්නේ කොහොමද? අපේ HTML ගොනුවකට CSS කේතය යොදා ගන්න ආකාර තුනක් තියෙනවා. එකක් තමයි අභ්‍යන්තරික වශයෙන්, දෙවැන්න බාහිර වශයෙන්, තුන්වැන්න පේලිගත inline ක්‍රමය. ඒ කියන්නේ අභ්‍යන්තරික ක්‍රමය තමයි අපි මෙතෙක් භාවිතා කරපු ක්‍රමය. මේ දැන් අපි මෙතෙක් පෙන්නපු ආකාරයේ අභ්‍යන්තරික ක්‍රමය. බාහිර යටතේ අපි CSS කේතයක් ලියන්නේ කොහොමද කියලාත් බලමු. ඒකම HTML ලියන කේතයේ පේලියේදීම අපිට CSS යොදා ගන්නත් පුළුවන්. ඒ පේලිගත ක්‍රමය. මේ ආකාර තුනෙන් අපි පළමු වෙන්න මේ HTML පිටුවකට අද්විතීය ලක්ෂණයක් තිබේ නම් අභ්‍යන්තර විලාසපත්‍රයක් භාවිත කළ හැකියි. head කොටස තුල style මූලිකාංගයේ භාවිතයෙන් මෙය අර්ථ දක්වයි. මේ තමයි අපි මේ දක්වා කරනු ලැබුවේ. බාහිර external යොදා ගන්න විට බාහිර විලාසපත්‍රයක් සමග එක් ගොනුවක් පමණක් වෙනස් කිරීමෙන් පූර්ණ වෙබ් අඩවියක පෙනුම වෙනස් කළ හැකියි. වෙබ් අඩවියේම තියෙන ලක්ෂණ වෙනස් කරන්න පුළුවන්. හැඩය, පසුබිම් වර්ණ, ටෙක්ස්ට් වල තියෙන ගුණාංග ඒ සියල්ලම එය පෙන්වම් කරන ආකාරයන් සියල්ලම වෙනස් කරන්න පුළුවන් එක ෆයිල් එකක් වෙනස් කරපු පමණින්. ඒ සමගම අපිට පුළුවන් වෙබ් අඩවියක සියලුම පිටු වලට මේ බාහිර විලාසපත්‍රය යොදා ගන්න. එහෙම යොදාගෙන තිබුණොත් පිටු 100ක් තිබුණත් වෙබ් අඩවියේ පිටු 100ක් තිබුණත් ඒ 100ම එක සැරේම වෙනස් කරගන්න පුළුවන් මේ බාහිර විලාසපත්‍රයක් තිබෙන විට. ඒ හින්දා එයත් ගොඩාක් වැදගත් ක්‍රමයක්. දැන් මේ බාහිර විලාසපත්‍රයක් යොදා ගන්න විට සෑම පිටුවකම ශීර්ෂ කොටසෙහි link මූලිකාංගය මගින් තමයි මේ බාහිර විලාසපත්‍රයක් සම්බන්ධ කරගන්නේ. එහෙනම් මේම link කියන tag එක අපි යොදා ගන්න වෙනවා බාහිර විලාසපත්‍රයක් සම්බන්ධ කර ගැනීමට. මේ තියෙන්නේ ඒ සඳහා උදාහරණයක්. එහි සඳහන් වෙනවා මේ බාහිර විලාසපත්‍රයට යොමු වීම මෙන්න මේ පේලියේදී සිදු වෙනවා. ඔබට පේනවා ඇති link rel සමානයි මේ විලාසපත්‍රයේ නම. ඉන්න අනතුරුව type එක. මොකක්ද type? text/css. අනතුරුව h reference equal මේ my style.css. මේන් සඳහන් වෙන්නේ අපේ විලාසපත්‍රයේ නම. එහි ලක්ෂණයන් සහ
මොන වගේ එකක්ද යන්න සහ ලින්ක් යන්නෙන් මෙන්න මේ කියන විලාස පත්‍රයට සම්බන්ධ වෙන්න යන්න කියවෙනවා. ඒ කොටස තියෙන්නේ හෙඩ් යටතේ. හෙඩ් කොටස යටතේ තමයි ඒ කොටසත් සඳහන් වෙන්නේ. හැබැයි ඉතුරු ටික තියෙන සියලුම ප්‍රකාශයන් ඔබට බලා ගන්න පුළුවන් සාමාන්‍ය HTML ෆයිල් එකක තියෙන කොටස් තමයි මෙහි අඩංගු වෙන්නේ. මෙහි ඔබට දකින්න ලැබෙන්නේ නැහැ ඉස්සෙල්ලා වගේ මේ යොදා ගන්න ආකාරය CSS කේතයන් යොදා ගන්න සාමාන්‍ය HTML ෆයිල් එකක් තමයි මේ සඳහන් වෙන්නේ. අපි බලමු මේ CSS කේතය ක්‍රියාත්මක කරලා බලමු. මේ තියෙන්නේ ඒ කේතයට අදාළ ප්‍රතිඵලය තමයි මේ තිබෙන්නේ. ගුරුවිතර এডুকেෂන් channel ඉන්න අනතුරුව මේ තියෙන්නේ හෙඩින් එකක් යොදලා තියෙනවා. මෙතනත් හෙඩින් එකක් යොදලා තියෙනවා. මෙහි පැරග්‍රාෆ් දෙකක් යොදාගෙන තිබෙනවා. මේ සියල්ලම සිදු වුණේ මෙහි ඇති CSS ගුණුව නිසා. අපි බලමු මේ ගුණුව මොකක්ද කියලාත්. මේ my style කියන CSS බාහිර ගුණුව කොහොමද කියලා බලමු. මේ තියෙන්නේ my style කියන බාහිර විලාස පත්‍රය. මෙහි body යන්නට background color CNA සඳහන් වෙනවා. ඒකම H1 යොදාගත්තොත් ඒ රතු පාට විය යුතුයි. ඒ සමගම left margin වමෙන් තියෙන සීමාව පික්සල් 20ක් දක්වා පැමිණෙන්න. ඒකම H3 යන heading යොදාගත්තොත් නිල් පාට සහ වමෙන් ඒ ප්‍රකාශයට යෙදෙන දුර පික්සල් 40ක් වෙනවා. පැරග්‍රාෆ් එකක් බ්‍රවුන් කලර් වෙනවා. ඒ සමගම මාජින් එක 20ක් වෙනවා. ඒ කියන්නේ H1 මාජින් එක H3 මාජින් එක වැඩියෙන් යනවා. මේ වගේ දෙගුණයක්. පැරග්‍රාෆ් සහ head 1 H1 කියන එක වගේ ක්‍රියාත්මක වෙනවා. අපි බලමු මේ අපේ ලැබුණු ප්‍රතිඵලයේ ඒක දකින්න පුළුවන්. මේ බලන්න තුන යටතේ ලියපු ප්‍රකාශය නිල් පාටයි ඒ සමගම මැදට පැමිණලා තියෙනවා. H1 යටතේ ප්‍රකාශය රතු පාටයි. එය 20ක් තමයි අපේ වමෙන් සියන දුර. මේම P යටතෙත් අපිට ලැබෙන්නේ වමෙන් දුර 20ක් විදියට. නමුත් මෙහි 40ක දුරක් ගමන් කරලා තියෙනවා. පික්සල් විදියට තමයි අපි මේ තිරේ විශාලත්වය ඔබ හිතලා බලලා එයාගේ යොදා ගන්න පුළුවන්. ඒ සමගම ඔබට බලන්න පුළුවන් පැරග්‍රාෆ් යටතේ වෙනින් පාටක් තියෙන්නේ. ඒ පාට ඕනම පැරග්‍රාෆ් එකකට යොදා ගන්න පුළුවන්. අපි ඊළඟ ප්‍රෝග්‍රෑම් එක බලමු. පේලිගත ඉන්ලයින් යටතේ අපි කොහොමද මේ යොදාගන්නේ CSS කේතයන්. තනි මූලිකාංගයකට අනන්‍ය විලාසයක් යෙදීම සඳහා පේලිගත ක්‍රමය අපි භාවිතා කරනවා. පේලිගත විලාස භාවිතා කිරීමට අදාළ මූලිකාංගයට විලාස ගුණාංගය එක් කරනු ලබනවා. මේ උදාහරණයක් අපිට බලන්න පුළුවන්. මෙහි අපිට බලන්න පුළුවන් H1 යොදා ගන්න ආකාරය. H1 style equal color brown. එතකොට පාට brown වෙනවා H1 වල. ඒකම එය මධ්‍යයට පැමිණෙන ඕන text align center යන්න ඒ කාර්ය දෙක සිදු වෙන්න ඕන. ඊට අමතරව මේ තියෙන්නේ H1 අපි HTML ලියන ආකාරය තමයි මේ තියෙන්නේ. ගුරුගෙදර এডুকেෂන් channel යන්න අපි H1 යටතේ ලියනවා. එතකොට H1 ආරම්භයේදී මේ ස්ටයිල් එක යොදාගෙන තියෙනවා. මේ ස්ටයිල් එක සමානයි. ඒ වෙලාවෙදිම CSS කේතය මේ ලියවෙනවා. ඒක තමයි inline යයි සඳහන් වෙන්නේ. පැරග්‍රාෆ් යන්නත් ඔබට බලන්න පුළුවන් P style equal color blue. පැරග්‍රාෆ් එක නම් පාට නිල් පාටක්.
H1 වල brown ගුරු පාට ඒකම පැරග්‍රාෆ් එක යෙදීම අනුව මෙන්න මේ information communication technology and ගුරු පාටින් දිස් වෙන්න ඕන. එය මැදට එන්න කියලා නෑ. H1 විතරයි මැදට යන්න කියලා සඳහන් වෙන්නේ. අපි බලමු මේ වැඩසටහන ක්‍රියාත්මක කරලා බලමු. ඔබට පේනවා ඇති H1 යන ගුරු පාටින් දිස් වෙනවා. ඒ වගේම මැදට පැමිණෙනවා. තිරේ මැදට පැමිණෙනවා. ඊළඟට නිල් පාටින් යන සඳහන් වෙනවා පැරග්‍රාෆ් යන්න. නිල් පාටින් දිස් වෙන්නේ. එය මැදට පැමිණෙන්නේ නැහැ. මේ ආකාරයෙන් අපිට බලන්න පුළුවන් ඒ ඉන්ලයින් කේතයන් යොදා ගන්න ආකාරය. අපි නැවතත් අපේ වැඩසටහනට ගියොත් පාඩමට ගියොත් අපි බලමු පෙනුම ආකෘතිකරණය කරන ආකාරය සහ CSS පසුබිම් වර්ණය body background color මේ වගේ පාටක් යොදන ආකාරය පාටවල අපි ලියන ටෙක්ස්ට් වල H1 වර්ණය වෙනස් කරන්න හැටි ඒ වගේම එකෙල්ල කිරීම align කිරීම මේ center කිරීම සහ අනිත් align කිරීම ඒව දාගන්නේ කොහමද සහ මේ H1 P div වගේ අයිතමයන් එකවර පසුබිම් වර්ණය වෙනස් කරන ආකාරය පාට සැරසිලි කරන හැටි H3 ටෙක්ස්ට් ඩෙකොරේෂන් කරන ආකාරය මේ ඩෙකොරේෂන් යටතේ අපිට ලියන්න පුළුවන් අන්ඩර්ලයින් ඒ වගේ ඒවා අපි බලමු මේ වගේ එකක් ක්‍රියාත්මක කරන්නේ කොහොමද මෙන්න මේ කේතේ සඳහන් වෙනවා මේ කේතය ඔබට සම්බින්න කරලා තියෙන්නේ අපේ වෙබ් අඩවියේ මේවා අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මෙහි සඳහන් වෙනවා body යන යදලා තියෙනවා background color cyan යන ඒ සමගම H1 වලට අපි දාගෙන තියෙනවා red සහ align center div යන්නට background color එකක් යදලා තියෙනවා light blue P යන්නට background color එක yellow H2 වලට green background color පසුබිම් වර්ණය ඒ වගේම H3ට text decoration එකක් යොදලා තියෙනවා underline කියන text decoration එක යොදලා තියෙනවා මේක තමයි අපේ CSS කේතය වෙන්නේ එය යොදා ගැනීම බලමු H1 AL ICT student යන්න H1 යොදාගෙන තියෙනවා ඊට පස්සේ div තියෙනවා div අවසන් වෙන්නේ කොතනද අපිට බලන්න පුළුවන් මෙන්න මෙතනින් තමයි div අවසන් වෙන්නේ ඒ අතරතුර ප්‍රදේශය div වල තියෙන ගුණාංගය අඩංගු විය යුතුයි. div ආරම්භයේ මෙහි අවසානයේ මෙහි. එතකොට මේ සියල්ලටම div ගුණාංගය අඩංගු විය යුතුයි. අනතුරුව div යටතේ තිබෙනවා H2 යන්න නිකම්ම ටැග් එකක් නොමැතුව ටෙක්ස්ට් එකක් ලියවිලා තියෙනවා. ඊට අනතුරුව P යොදාගෙන පැරග්‍රාෆ් යොදාගෙන තියෙනවා. නැවතත් ටැග් එකක් නොමැතුව ටෙක්ස්ට් එකක් ලියවිලා තියෙනවා. අවසානයේ ඔබට බලා ගන්න පුළුවන් br/ මේ තනි උසුලනයක් අපි ඉස්සෙල්ලත් අපි කතා කරා br/ ඉන් අනතුරුව H3 යොදාගෙන තියෙනවා. අපි බලමු මේ ක්‍රියාත්මක කරලා බලමු. මෙහි ප්‍රතිඵලය කොහොමද කියලා. මේ බලන්න ඔබට මුලින්ම අපි යොදාගත්තේ පසුබිම් වර්ණය cyan යන්න එය සියලුම ස්ථාන වලට එය අදාළ වෙනවා. නමුත් එය මත සඳහන් වෙනවා මොනවද? මේ තියෙන්නේ div යටතේ එන ප්‍රකාශ තුනක්. div යටතේ අපිට පේනවා මේ ප්‍රදේශය, ඉන්න අනතුරුව මේ කහ පාට ප්‍රදේශය, ඉන්න අනතුරුව නැවතත් ටෙක්ස්ට් එකක්. මේ ටෙක්ස්ට් දෙකටම අපි ටැග් එකක් යොදාගෙන නැහැ. මේ කහ පාට යොදාගත්තේ එහි අපි ටැග් එකක් මගින් තමයි ඒ කේතය ලැබුණේ. නැවතත් අපි ප්‍රෝග්‍රෑම් එක දිහා බැලුවොත් බලන්න මේ තියෙන්නේ ටෙක්ස්ට් ඒරියා දෙක. නිකම්ම ටෙක්ස්ට් තියපු ඒරියා දෙක. ඊට අනතුරුව තියෙන්නේ මේ මැද තියෙන්නේ පැරග්‍රාෆ් යන. පැරග්‍රාෆ් එකට අපි යොදලා තියෙන්නේ yellow කියන කහ පාට.
div ප්‍රදේශයම light blue වෙනවා. ඒකම H1 යන්න රතු පාටින් දිස් වෙනවා. ඒ වගේම center වියුති. අපි බලමු නැවතත් මේ H1 රතු පාටින් දිස් වෙනවා. මේ ටෙක්ස්ට් එක යොදාගත්ත මේ div යටතේ තියෙන ප්‍රදේශය div මත වුවත් මෙම පැරග්‍රාෆ් යන්නේ පාට වෙනස් වෙලා තිබෙනවා. අවසානයේ ඔබට බලා ගන්න පුළුවන් H3 යටතේ අන්ඩර්ලයින් වී තිබෙනවා. ඒ කියන්නේ අපි කියලා තියෙනවා H3 යොදාගත්තොත් කොහොමද සිදු වෙන්නේ? ඩෙකරේෂන් අන්ඩර්ලයින්. ඒක නිසා තමයි H3 යොදාගත්තොත් මේ අන්ඩර්ලයින්ස් වීම සිදු වෙනවා. මේ ආකාරයට අපිට පුළුවන් CSS කේතයන් යොදන්න. අපි ඊළඟ පිටුවට යමු. පසුබිම් රූපය යෙදීම. අපි රූපයක් කොහොමද පසුබිම යොදන්න? මේ සඳහන් වෙනවා body background image URL. මෙන්න මේ URL එක යටතේ අපිට මේ පින්තූරය ලබා ගන්න පුළුවන්. NI logo එක තමයි මම යොදාගන්නේ. NI logo යන්න අපි යොදා ගන්නවා පසුබිම් පින්තූරය ලෙස. ඒකම ඒ යොදා ගන්න ආකාරය බැලුවොත් H1 color red text align center අපේ ස්ටයිල් එකේ අවසන් වෙනවා. ඒ කියන්නේ මේ ස්ටයිල්ස් යටතේ body යන්නට තමයි මේ background image යන උදාගෙන තිබෙන්නේ. ඒ කියන්නේ අපි body යොදුව විට අනිවාර්යයෙන්ම background image එකක් එහි සඳහන් වෙනවා. මේ ක්‍රියාත්මක කර බැලුවොත් අපිට බලන්න පුළුවන් කොහොමද මේ අපේ NI logo මෙහි සඳහන් වෙන්නේ කොහොමද ඒක ලැබෙන්නේ කියලා. ඔබට බලන්න පුළුවන් මේ රතු පාටින් තියෙන්නේ අපේ H1 යටතේ National Institute of Education යනත් මේ NI logo එක මේ පිටුව පුරාම පැමිණලා තියෙනවා. නමුත් අපේ ඊළඟ වැඩසටහනේදී අපිට පුළුවන් මේක නවත්ත ගන්න, මේ පිටුව පුරා පැමිණෙන එක නවත්ත ගන්න පුළුවන්. අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා. බලන්න මෙහි රතු පාටින් National Institute of Education යනත් එක logo එකක් පමණක් එහි අඩංගු වෙනවා. මෙහි කේතේ බැලුවොත් මෙහි කේතේ සඳහන් වෙන්නේ background repeat no repeat. මෙන්න මේ ප්‍රකාශය නිසා background repeat no repeat යන්න නිසා අපිට අර repetition එක නවත්ත ගන්න පුළුවන්. පැහැදිලි ඇති මම සිතනවා. අපි බලමු ඊළඟ වැඩසටහන ඊළඟ කේතයට යමු. අකුරු පවුල. අකුරු පවුල අපි අකුරු යොදා ගන්න අකුරු පවුලක් ලෙස මේ තියෙන්නේ sans serif කියන වර්ගය සහ serif යන්නත් මේ සඳහන් වෙනවා. sans serif සහ serif යන්න. අපි කොහොමද මේ අකුරු වර්ගයක් යොදාගන්නේ? font family. font family සමග තමයි මේ යොදාගන්නේ. serif පවුලේ තියෙන fonts මේ විදිහට යොදා ගන්න පුළුවන්. sans serif පවුලේ ඇති fonts මේ විදිහට යොදා ගන්න පුළුවන්. අපි මේ යොදා ගන්න තවත් අවස්ථාවක් බලමු. අකුරු විලාස. අකුරු විලාස ගුණාංගය බොහෝ විට භාවිත කරන්නේ පාට විලාස සැකසීමටය. මෙම ගුණාංගයේ අගයන් තුනක් තිබෙනවා. normal, italic, oblique. normal text එකක් ලියනවා, italic text එකක්, එහෙම නැත්නම් oblique කියන්නේ එක පසකට නැඹුරු වෙච්ච text එකක්. අපි බලමු මේකෙන් යොදාගත්ත මේ උදාහරණය. මේ තියෙන්නේ මේ CSS කේතෙහි මේ family දෙක අපේ font family දෙක යොදාගෙන තියෙනවා. ඒ සමගම italic යන සහ normal යන අපි paragraph එකකට යොදා ගන්න CSS කේතයන් අඩංගු වෙනවා. ඉන්න අනතුරුව මේ තියෙන්නේ HTML body යටතේ H1 යොදාගෙන තියෙනවා. අර class sans serif යොදාගෙන text එකක් ලියලා තියෙනවා. ඉන්න අනතුරුව
serif යොදාගෙන ප්‍රකාශයක් ලියලා තියෙනවා. ඊන අනතුර italic සහ normal යොදාගෙන තියෙනවා. මේ ප්‍රතිඵලය බැලුවොත් මේ තියෙන්නේ ෆොන්ට් වර්ගය යොදාගත්ත ආකාරය. ඔබට පේනවා මෙහි italic තියෙනවා. මේ normal text එක සහ font family අතර වෙනස් වීම ඔබට අධ්‍යයනය කරගන්න පුළුවන් වෙයි. font මේ දෙක එකම text එක වගේ වුවත් වෙනස්කම් විශාලත්වයේ වෙනස්කම් ඔබට බලා ගන්න පුළුවන්. පැරග්‍රාෆ් යන්න වෙනස්කම් තියෙනවා. අකුරු වල හැඩ වෙනස්කම් තියෙනවා. ඔබට බලා ගන්න පුළුවන් ක්‍රියාත්මක කර. අපි ඊළඟ පාඩමේ ඉතිරි ඒකකයට කොටසට ගියොත් CSS සම්බන්ධකය. CSS මගින් අපිට පුළුවන් ඊළඟ පිටුවට යන අවස්ථාව link එකක්. ඒ link එක visited ද එක සැරයක්වත් බලලා නැද්ද? visit එක සැරයක් ගිහිල්ලා තියනවද? එහෙම නැත්නම් අපි mouse එතෙන්ට ගෙනියන විට පාට වෙනස් වෙන්න. එහෙම නැත්නම් ක්‍රියාත්මක active කරන මොහොත වෙනකොට කොහොමද තියෙන්න ඕනේ? මේ වගේ වෙනස්කම් අපිට කරලා බලන්න පුළුවන්. මේ තියෙන එවැනි කේතයක්. ඔබට මේ කේතය ඔබට වෙබ්සයිට් අඩවියෙන් ලබා ගන්න පුළුවන්. අපි මෙයත් ක්‍රියාත්මක කර බලමු. මේ තියෙන්නේ example 5. මේ පිටුවට අපි මීට ඉහත example 5 වලට අපි යොදාගත්ත පිටුව මෙතෙන්ට යනකොට පාට වෙනස් වෙනවා. mouse ගෙනිච්චොත් වෙනස් වෙනවා. ඒ ක්‍රියාත්මක කළොත් අපිට ලැබෙනවා මේ link එකට ගියාට පසු මේ link එක අවසන් වූ පසු අපිට බලා ගන්න පුළුවන් මේ පාට වෙනස් වෙනවා. පාට වෙනස් වෙනවා. ඒ සමගම අපි බලමු 12 වෙනි example එක. මොකද්ද සිදු වෙන්නේ අපේ කේතයන් එක්ක බලමු. අපි ඊළඟට බලමු CSS ලයිස්තු ගැන. ලයිස්තු ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. එකක් පටිපාටිගත නොවන ලයිස්තු. ඒ කියන්නේ බුලට් යොදාගෙන සදා ගන්න ලයිස්තු සහ ඕඩර් ලිස්ට්. ඒ කියන්නේ පටිපාටිගත ලයිස්තු. මේ ආකාර දෙකෙන් අපිට පුළුවන් ලයිස්තුව සකස් කරගන්න. මේ තියෙන ඉස්සෙල්ලම CSS කේතයන් ඒ සඳහා ලියන ඔබට මේ වෙබ් අඩවියෙන් ලබාගෙන ක්‍රියාත්මක බලන්න පුළුවන්. අපි කොහොමද CSS එක මේ වග්ගු සකස් කරන්නේ කියලා. වග්ගු අනතුරු අපි බලමු වග්ගු සකස් කරන්නේ කොහොමද කියලා. දැන් අපි බලමු වග්ගු සකස් කරන ආකාරය. වග්ගුවක CSS කේතයන් මේ විදිහට යොදන්න පුළුවන්. table th td යන elements වලට අපිට පුළුවන් CSS කේතයන් යොදන්න. එය මගින් ඊළඟ උදාහරණයේදී පැහැදිලි කිරීම සිදු කරනවා. ඊළඟට වගු වල උස පළල වෙනස් කිරීමේ උදාහරණය සඳහන් වෙනවා. එය ඔබට බලා ගන්න පුළුවන්. මේ තියෙන මේ උදාහරණය ක්‍රියාත්මක කර බලන්න පුළුවන් ඔබට ඔබගේ පරිගණකයක මේ අන්තර්ජාලයෙන් ලබාගෙන මේ වගේ කේතයක් අඩංගු වෙනවා. අපි අවසාන වශයෙන් අපි බලමු සාරාංශය කොහොමද මේ අපි මෙතෙක් ඉගෙනගත් කොටස් වල මුලින්ම අපි විලාසපත්‍ර එහෙම නැත්නම් CSS හැඳින්වීම සහ වරක ඒ කියන්නේ selectors ගැන ඉගෙන ගත්තා. ඒ item හැඳුනුම පන්තිය කණ්ඩායම් මේ වගේ යොදා ගන්න item එකකට යොදාන්න පුළුවන්. හැඳුනුමකට identity එකට යොදාන්න පුළුවන්. පන්තියකට යොදා ගන්න පුළුවන්. class එකකට ඒ වගේම group එකක් කණ්ඩායමක් විදිහට යොදා ගන්න පුළුවන්. ඒ වගේම CSS ඇතුළත් කරන ආකාරයන් තුනක් තිබුණා. අභ්‍යන්තර, බාහිර, පේලිගත. අභ්‍යන්තර කියන්නේ අපිට header කොටසේදී අපිට යොදාන්න පුළුවන් CSS කේතය. බාහිර මගින් අපිට වෙන ගොනුවක් යොදලා ඒ ගොනුවේ අඩංගු කරන්න පුළුවන් අපේ CSS කේතය. පේලිගත ක්‍රමයේදී සෑම පේලියකම ඒ ටැග් එකක් ඇතුළත අපිට CSS කේතයන් අඩංගු කරන්න පුළුවන්. ඒ වගේම මෙහිදී අපි සාකච්ඡා කරේ කොහොමද අපේ සාමාන්‍ය HTML tags වලට මේ පෙනුම ආකෘතිකරණය කරන ආකාරය.
ඒ පෙනුම ආකෘතිකරණය කරන ආකාරය අපිට බලන්න පුළුවන්. ඔබට මේ අපි යොදාගෙන තියෙන මේ උදාහරණ සියල්ලම අන්තර්ජාලයෙන් භාගත කිරීම සිදු කර ඔබට ක්‍රියාත්මක කර බලන්න පුළුවන්. ඒ වගේම ඔබට තවදුරටත් ඉගෙන ගන්න පුළුවන් මෙන්න මේ වෙබ් අඩවියට පිවිසුවොත් www.w3schools.com යන වෙබ් අඩවියට ඔබ පිවිසියොත් වඩා හොඳින් තව බොහෝ කරුණු ඔබට ඉගෙන ගන්න පුළුවන්. එමගින් ඔබට මේ පාඩම ඉතා හොඳින් ඉගෙන ගත හැකි වෙනවා. එහෙමනම් දුවේ පුතේ අපි නැවතත් පාඩමකින් අපි නැවත හමු වෙමු. එසේ හමු වෙනතුරු අපි මේ අන්තර්ජාලයේ මේ කොටස් අපිට බලාගෙන ක්‍රියාත්මක කරන්න පුළුවන්. එසේ ක්‍රියාත්මක කරමින් ඊළඟ පාඩමටත් ඔබ සූදානම් වෙන්න පුළුවන්. එහෙමනම් අපි නැවතත් හමු වෙමු. ආයිබෝවන්.